අයිබෝන් සුබ දැසන අපි 2023 පන්තියේ දෙවෙනි කණ්ඩායමේ මූලික ගණිතය පාඩම සාකච්ඡා කරමින් ඉන්නේ. අලුත් ළමයි ඉන්නවා පන්තිට සහභාගී වෙලා. ඒගොල්ලන්ට දැනගන්න අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා පයිතගරස් සම්බන්ධතාවය සම්බන්ධව තීරණ කොටසක්. ඒ වගේම වර්ගඵලය පාඩමේ වර්ගඵල සම්බන්ධව ඒ වගේම තමයි පරිමාව අපි ආරම්භ කරා පසුගිය සතියේ. ඒගොල්ලන්ට සියලු පාඩම් වල රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්. මම ගෲප් එකට දානවා. ගෲප් එකේ පොඩ්ඩක් මැසේජ් දාගන්න එක පොඩ්ඩක් අඩු කරන්න. මම දැම්මම මම දාන දේ හොයාගන්න බෑ. ගෲප් එකේ උඩට ගිහිල්ලා බලන්න ඕනේ මොකද දාපු දෙය කියලා. ඊළඟ කාරණේ ටියුට් ගන්නකොට ලබන මාසේ අපි මේ නොවැම්බර් මාසය සඳහා මම ත්‍රිකෝණමිතික අනුපාත පාඩම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගණිත ඒකක වලින් අපි පළවෙනි පාඩම් තුනම කරලා අවසන් කරනවා ගණිත ඒකක සඳහා 12 වසර තියෙන. ඊට පස්සේ තමයි අනෙක් පාඩම් වලට යන්නේ. ඒතර ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධ ටියුට් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ ටියුට් එක ගන්න අවස්ථාවේදී අලුතින් පැමිණි ළමයි ඉන්නනම් කලින් ටියුට් ගත්තේ නැති. ඒ කියන්නේ මේ දැන් අපි කතා කරන වර්ගඵල පරිමාස්ත ටියුට් එකෙම ගත්තේ නැති අය ඉන්නවනම් ඒගොල්ලන්ට ඒ වෙලාවේදී එක කියලා ඉල්ල ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. ඒ වගේම මේ ටියුට් කිහිපයක් ගිහිල්ලා තිබුණේ නැහැ. කියන්නේ කලින් හම්බුනේ නැති කිහිපලට කුරිය කරලා තියෙන්නේ. මම හිතන්නේ ඊයේ දවසේ හම්බ වෙන්න ඕන. මම ගන්න තරමින් ඉරිදට කුරිය වැඩ නැහැ. අනිවාර්යයෙන්ම හෙට හම්බ වෙන එක ෂුවර්. දාලා තියෙන කුරියකට එකම දේ දවස් දෙකක් යනවා කුරියක ගෙදරට එන්න. රයිට්. හොඳයි. ඉතින් මම රීකරෙක්ෂන් හිටියේ රීකරෙක්ෂන් අවසන් වුණා. මම ගොඩක් වෙලාවට මේ පාර ටියුට් අරගෙන එන්නේ 5 වෙනිදා හරි 6 වෙනිදා හරි 6 වෙනිදා. මොකද 8 වෙනිදා පාසල් පටන් ගන්න නිසා ඊට කලින් දවසේ තමයි එන්නේ. රයිට් 8 වෙනිදා ඉස්කෝල පටන් ගන්න. 12 11 12 10 11 12 13 මේ වසර සමය. 8 වෙනිදා සිට පාසල් ආරම්භ කරනවලු රජෙන් දීලා තිබුණා. එතකොට 16 වෙනිදාන් පස්සේ අපිට හෝල් ක්ලාස් පටන් ගන්න පුළුවන්. එතකොට 16 වෙනිදාට පෙර ගොඩක් වෙලා ටියුට් එක කරන ගන්න වෙනවා. 16 වෙනිදාට හෝල් ක්ලාස් පටන් ගත්තාම බදුල්ල ලිතර ආයතනයේ බිබිල දැනුම ආයතනයේ මොණරාගල පන්ති සුපුරුදු පරිදි පැවැත්වෙනවා. එතකොට මම කියන්නම් ටයිම් එකයි ඒ ආයතන තියෙන ස්ථානය ඔක්කොම තව ලං කරලා ඒ වගේම තමයි මේ අපි දන්නවා මේ ටියුෂන් එක ඇතුලේ යම් යම් පෙරලි මේ කාලේ සිද්ධ වෙලා තියෙනවා විවිධ නගරවල හැම නගරයකදම. ඉතින් මටත් ඒ වගේ පෙරලි වලට අහු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මම පෙරලිලා නැහැ. හැබැයි මම මගේ ස්වාධීන ගමන මම යනවා. මට කාත් එක්කවත් දීල් දබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එකතු වෙලා ළමයිව බෙදා ගන්න ටියුෂන් කලාවයි. ළමයි බෙදා ගන්න ටියුෂන් කලාවක් මගේ නැහැ. මම සාමාන්‍යයෙන් අංගවලින් කියන හැමෝගෙම ළමයි මං ගාව ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට හැමෝටම සාධාරණයක් වෙන්න ඕන මගේ අපි. ඒගොල්ලෝ ගුරුවරු තෝරගන්නකොට ඉතින් ළමයිට කියලා දෙන්න ඕනේ නැහැ. ගමන් ඉගෙන ගන්න ගුරුවරයා තෝරගන්නේ කොහොමද කියලා. ඇඩ් එකට, පෙනුමට, වාහනේට ගුරුවරු පෙරනවා නම් ඒගොල්ලන්ට ඊට අනුරූප ප්‍රතිඵල ගුරුවරයාගේ වැඩපිළිවෙල පසුගිය ප්‍රතිඵල දිහා බලලා ඒ තෝරගන්න දරුවාට ඊට අනුරූප ප්‍රතිඵලයකුත් 2023 විභාගයේ ලියලා ඉවරනාට පස්සේ ලැබෙයි. එතකන් ඔය එකක්වත් තේරෙන්නේ ඉතින් හරියට මම කියන්නේ නැහැ. අපි ගාව ඉන්න ටිකට අපි ප්‍රතිඵල හදන්න මාර්ගෙ පෙන්නනවා. එදා ඉඳන් ඒක එහෙම වුණා. ඉදිරියටත් ඒක ඒ විදිහම තමයි. රයිට්. මුදල් පස්සේ එළවන ටියුෂන් කලාවක් මගේ නෙවෙයි. රයිට්. මුළු නගරෙම සූරලා අරගෙන එහෙමනේ. මුළු ටවුන් එකම අපි තමයි ලීඩින් කියන තැන මම කවදාවත් හිටියේ නෑ. මට වඩා ලීඩින් ගුරුවරු හිටියා. හැබැයි අපි රිසල්ට්ස් වලින් ලීඩින්. අපි එමයි පන්ති කරේ. රයිට්. අපි කරන්නේ එහෙමයි ඉස්සරහට. නැත්නම් අපි පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරු අපිට ඒ නාමය රැකගෙන ඉදිරියට යන්න ඕන. ඉතින් ගොඩක් ගුරුවරු ඉන්නවා. ඒගොල්ලෝ අතරින් ඔබට සුදුසු ගුරුවරයා තෝරගන්න ප්‍රතිඵලත් හොඳට විශ්ලේෂණය කරලා. රයිට්. හොඳයි. එහෙනම් අපි ඔයගොල්ලන්ගේ පන්ති පටන් ගන්න එක තාම නැහැ. ඔයගොල්ලන්ට ඉස්කෝලේ පටන් ගන්න නැහැ එකපාරටම. මොකද දැන් පාසල් පටන් ගන්න 12 වසරේ දැන් අරගොල්ලෝ ගෙන්නලා ඉන්ටර්විව් තියලා වෙන්නේ නැහැ.
ගොඩක් වෙලාවට දරුවෝ ඔයාලගේ බැච් එකට පාසල් පටන් ගන්න එක ටිකක් පස්සට යයි. රයිට්? ටිකක් පස්සට යයි සතියකට දැන් 16 8 වෙනි ඉස්කෝලේ පටන් ගත්තට ඉන්ටර්වයුව කරලා ඔක්කොම කරලා කරනකොට ලබන මාසේ මුලවත් වෙයි. රයිට්? ඊළඟ දෙසැම්බර් මාසේ මුලවත් වෙයි. අපි දන්නේ නැහැ ඒ වෙනකොට තව කොයි ඩ්‍රයිව් එකක් આવොත් ඒක තව ටිකක් වෙනස් වෙන්න පුළුවන් නිසා ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න දිගටම. රයිට්? මොකද මම දිගටම ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ එක පන්තියක් අනිවාර්යයෙන්. මොකද අපිට පිටස්තර දරුවෝ ඉන්නවා කීප දෙනෙක්. 10 දෙනෙක් හිටියත් ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕන අපේ පන්තියේ අධ්‍යාපනය ලබන්න. හොඳයි. ඝන වස්තු වල පරිමාණ යටතේ අපි කතා කරා ඝන වස්තු ආකාර දෙකක ඝන වස්තු අපිට හම්බ වෙනවා. ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තු තියෙනවා. ඒකාකාර හරස්කඩක් නොමැති ඝන වස්තු තියෙනවා. එතකොට ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව ලබා ගැනීමේදී අපි විසින් සූත්‍රයක් ගොඩනගා ගත්ත නැත්නම් සූත්‍රයක් මම ඔයාලා ලබා දුන්නා. කොහොමද ගන්නෙ? පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම එය පැතිරී ඇති දිග. මේක තමයි ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක් නම් එහි පරිමාව ලබා ගන්න ක්‍රමය. අපි ඒ අනුව ගිය සතියේ ප්‍රශ්න දෙකක් කරා. මම හිතන්නේ රෙකෝඩින්ග්ස් මම ආපහු අවසාන ගෲප් එකට දැම්මා. අලුතින් ආපු දරුවන්ට අපි මේ කරගෙන යන පාඩමේ මුල් රෙකෝඩින්ග්ස් තුන බලලා පාඩමට එන්න අවස්ථාව දෙන්න. මොකද එතකොට ඒගොල්ලෝ යම් අයිඩියා එකක් තියෙනවා අපි කොතනද ඉන්නේ කියලා. ඒකත් එක්ක ඉස්සරහට යන්න හැකියාව තියෙනවා. රයිට්? හොඳයි. රයිට්. ඊළඟට අපි බලමු ජ්‍යාමිතික වශයෙන් අපි නම් කරපු ඝන වස්තුන් ටිකක් තියෙනවා. ඒගොල්ලන්ගේ පරිමාව සඳහා අපිට කොහොමද යොමු වෙන්නේ කියලා අපි බලමු. එකින් එක පළවෙනි එක තමයි ඝනකය. මේකත් ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක් තමයි. ඝනකය. දිග පළල උස සමානයි. දිග පළල උස එක සමානයි. ඒතකොට ඝනකය එක පරිමාව කොහොමද ගන්නේ? පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. ඇත්තට ඔයගොල්ලෝ පෙන්නති දිගයි පළලයි ගුණ කරාම හරස්කඩ වර්ගඵලය. ඒක දිගෙන් ගුණ වෙන කතාව තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව කියන සංකල්පය තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඊළඟට එහා පැත්තේ තියෙනවා ඝනකාපය. 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 ඝනකාපය ගත්තාම ඒකෙත් අපිට ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක් විදියට හිතන්නත් පුළුවන්. මෙයා A B උස C. එහෙනම් පරිමාව කොහොමද ගන්නෙ? හරි. අපිට ඒක ගන්න පුළුවන්. ඒක ඇත්තට අමාරු වෙන්නේ. තුන්වෙනි උදාහරණය බලන්න. තුන්වෙනි එක සිලින්ඩරය. සිලින්ඩරය ගත්තාම මෙන්න මේ වගේ. ආරය R උස H කියලා ගමු අපි. ආරය R උස H. එතකොට පේනවා ඇත්තටම මෙයා හරස්කඩ වර්ගඵලය කියන්නේ. phi r වර්ගය. වෘත්තාකාර හරස්කඩ වර්ගඵලය phi r වර්ගය. ගුණ කිරීම එය පැතිරී ඇති දිග. දිග කියන්නේ h. දිග කීයද? h. එහෙනම් phi r වර්ගය h. ඒක අපේ සූත්‍රයක් විදිහට මතකයි තමයි. හැබැයි ඉතින් මේ කතා කරපු ඔක්කොම මොනවද? ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තු එක පැත්තකින් බැලුවොත්. ඒනෝ පරිමාව ලියන්න පුළුවන්. පරිමාව සමානයි කොහොමද එන්නේ? phi r වර්ගය h. phi r වර්ගය h. සිලින්ඩර එක පරිමාව phi r වර්ගය h කියලා. ඒතර අතර phi r වර්ගය කියන්නේ හරස්කඩ වර්ගඵලය. h කියන්නේ එයා පැතිරලා තියෙන දිග. ඊළඟට අපිට හම්බ වෙනවා හතරවෙනි. මේ තමයි පිරමීඩය. පිරමීඩය ගත්තාම අපිට ආකාර දෙකක පිරමීඩ හම්බ වෙන්න පුළුවන්. මොනවාද ආකාර දෙක? සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත පිරමීඩ හම්බ වෙන්න පුළුවන්. ඍජු කෝණාස්‍රාකාර ආධාරකයක් සහිත පිරමීඩ හම්බ වෙන්න පුළුවන්. මම ඔයාලට දෙන්නම් පොඩි මේ අදහසක් ඔළුවට මෙන්න මේ විදිහට. දැන් ඔයගොල්ලෝ ඉන්නේ කාමරයක නේද? සමහර තමයි කාමරේ ස්ලැබ් එකක් තියෙන. නැත්නම් සිවිලිමක් තියෙන. මේ පෙට්ටියක් නේද? තමන් ඉන්නේ පෙට්ටියක් ඇතුලේ.
මේ පෙට්ටියේ මෙන්න මේ මුළු යා කරන්න වෙන්නේ. එතකොට ඇතුලේ හැදෙනව මොකද්ද? පිරමීඩයක්. ඒ හැදෙන පිරමීඩයේ පරිමාව මේ පෙට්ටියේ පරිමාවෙන් 3 පෙට්ටියේ පරිමාවෙන් 3 එකයි කියන්නේ. පැහැදිලිද? එතකොට අපි ගත්තොත් මේ විදිහට මෙයාගේ පැත්තක දිග සිම්පල් A කියලා ගත්තොත් මෙන්න මේ උස අපි ගමු සිම්පල් A ම කියලා. එතකොට මේක මොකද්ද? ඝනකාභයකින් හැදිච්ච පිරමීඩය. ඇත්තට මෙයා නිර්මාණය වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ ඝනකාභයකින් හැදිච්ච පිරමීඩය. මෙයා පැත්තක දිග A මේ උස A නිසා මෙන්න මේ උස කියලා ලම්බක උස නැග ඍජු උස සිම්පල් A වෙනවා. ඒතර මෙන්න මේ පෙට්ටියේ නැත්නම් ඝනකය හෝ ඝනකාභය දෙකෙන් නෑ මේක ඝනකයක්. මේක ඝනකයක් දෙපැත්තක දිග සමානයි A ඝනකයක්. ඒතර මේ ඝනකයක පරිමාවයෙන් 3න් එකයි. අපි ගමු පතුලේ ආධාරක නැත්නම් ඝනකයක් ගන්න ඝනකයක් මේ ඝනකයක් ඝනකාභයක් ගන්න ඝනකාභයක් අරගෙන අපිට පුළුවන් මේ විදිහටම පිරමීඩයක් හදන්න. වෙනස මොකක්ද? ඝනකයක් ගත්තාම හැදෙන පිරමීඩයේ පතුල සමචතුරස්‍රය. ඝනකාභයක් ගත්තාම හැදෙන පිරමීඩයේ පතුල ඍජු කෝණාශ්‍රය. හැබැයි කොයි විදිහට ගත්තත් පිරමීඩය කියන මේ ජ්‍යාමිතික රූපේ මේ පිරමීඩයක පරිමාව කියන්නේ මෙයා හදපු පෙට්ටියේ පරිමාවෙන් 3න් එකක්. ඔළුවේ තියාගන්න කොහොමද? මෙයා හදපු පෙට්ටියේ පරිමාවෙන් 3න් එකක්. මෙයා හදපු පෙට්ටියේ පරිමාව ගන්න කොහොමද? දිග පළල උස. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. ඝනකයක් වුණා ඝනකාභයක් වුණා දිග පළල උස. right? හැබැයි ඒකෙන් 3 එකයි. ඒක 3ෙන් බෙදෙන්න ඕනේ. ඒතකොට මේ පෙට්ටියේ පරිමාවෙන් 3න් එකක්. සරල ඔළුවේ තියාගන්න නේ. පෙට්ටියේ පරිමාවෙන් 3න් එකක්. පිරමීඩය ගත්තාම එයා හදලා තියෙන පෙට්ටියේ පරිමාවෙන් 3න් එකක්. right? ඔය ප්‍රකාශනය ලිව්වම අපිට පේනවා වෙන කතාවක්. සරලව කිව්වොත් පරිමාව සමානයි පෙට්ටියේ පරිමාව ගුණ කිරීම 3න් එක නැත්නම් බෙදීම 3. එකෙන් 3න් එකක්. ලියන්න පුළුවන්. අපිට මේක ලියන්න පුළුවන්. නැත්නම් බෙදීම 3. මොනවා අපි ලියන්නේ? පෙට්ටියේ පරිමාව කියන්නේ කොහොමද? මෙයාගේ ගත්තොත් නම් A ගුණ කිරීම A දිග පළල උස. මේක බෙදීම 3. ඝනකය. ඝනකාභයක් ගත්තොත් දිග පළල උස ABC ඒකෙන් 3න් එකයි. ඔළුවට දාන්න හදන්නේ මම මේ මොකක්ද? මම ඔළුවට දාන්න හදන්නේ ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙන සමීකරණය හැදුනේ කොහොමද? මම දන්නවා පිරමීඩයක පරිමාව කොහොමද? 3න් එකයි ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බක උස. මට තියන්නේ නේද? ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බක උස. හරි. A ගුණ කිරීම A කියන්නේ ආධාරකයේ වර්ගඵල. සිම්පල් A කියන ලම්බක උස. එහෙම ගත්තත් හරි වැරද්දක් නෙමෙයි. හැබැයි ඒක ඇතුළේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොකද්ද? මේ පිරමීඩය හදන්න පාවිච්චි කරපු පෙට්ටියේ පරිමාවෙන් 3න් එකක් කියලා සංකල්පය. right? හොඳයි. එහෙනම් මම මේක පසුව ලියන්න දෙන්න මට ඉඩමදි. ඒ නිසා දැන් ඔයගොල්ලෝ පියුට් එකේ තියෙනවා පරිමාව කියන කොටසේ පළවෙනි එක ඝනකය, ඝනකාභය සහ සිලින්ඩරය. ලියන්න බලන්න. ඒක ඉදිරියෙන් තියෙන අභ්‍යාස තුනක්. අභ්‍යාස තුනක් ටක් ගාලා කරන්න බලන්න. අභ්‍යාස තුනක්. අද පාඩමේ තියරි කොටස් ටික අවසන්යි. ඉතින් ගණන් හදලා තමයි තියෙන්නේ. ඉක්මනට අභ්‍යාස තුනක් කරන්න.
right පොඩි තාක්ෂණික දෝෂයක් ආවා මම ඒක හරි ගියා then අභ්‍යාස තුන කරන්න කියලා හිතනවා පළවෙනි එකේ තියෙන පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වන ඝනකයක පරිමාව හරි ලේසි පරිමාව සමානයි 10 ගුණ කිරීම 10 ගුණ කිරීම 10 10යි ඝන සෙන්ටිමීටර් 10යි පරිමාව right ඊළඟ තියෙනවා ඝනකාභයක පරිමාව සම්බන්ධව දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. ඒතර පරිමාව සමානයි 20යි 10යි 5යි නේද? දිග පළල උස. ගුණ කරන්න තියෙන්නේ. ඔය කියා දෙන්නේ. 10යි ආපහු. ඝන සෙන්ටිමීටර් 10යි. ඒතර ඒකෙත් උත්තරේ ගානමයි. ඒකකයේ තියෙන හරියට සිලින්ඩරයක්. සිලින්ඩරය සඳහා උදාහරණයක් තියෙනවා අරය තියෙන 14ක් වන උස සෙන්ටිමීටර් 20ක් වන පරිමාව. तर පරිමාව සමානයි අපි දන්නවා 5r වර්ගයේ h. तर 5 කියන්නේ 7න් 22 r කීයද 14 වර්ගය h කීයද 20යි. h 20යි. දැන් කී දෙන්නේ බලන්න. 22 බෙදීම 7 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 20යි. මෙයාට මෙයා සුළුම 2යි කියලා එනවා. right දැන් මේක ඔයගලන්ට පුළුවන් කැල්කියුලේටර් එකක් ගෙනියන්න විභාගෙට. scientific කැල් එකක් හරි normal කැල් එකක් හරි ඕන එකක් ගෙනියන්න පුළුවන්. එතකොට කැල් එක භාවිත කරලා සුළු කරන්න. 22 ගුණ කිරීම 2 ගුණ කිරීම 14 ගුණ කිරීම 20. 12320ක් එනවා. ඝන සෙන්ටිමීටර. උත්තරේ ඝන සෙන්ටිමීටරෙන් 12320ක් එනවද බලන්න. දොළොස් තුන්සිය විස්සක්. හරි නේද? හරි right. ඊළඟට අපි යනවා පිරමීඩය. පිරමීඩය ගත්තාම මම කියවනේ පිරමීඩ අපිට හමු වෙන්න පුළුවන් විදි දෙකකට. මේ තියෙන්නේ ඝනකයක්. මේ තියෙන්නේ ඝනකයක්. මෙන්න මේ වගේ ඝනකයක මේ විදිහට යා කරොත් අපිට ලැබෙනවා උස සිම්පල් a වන පිරමීඩ. උස සිම්පල් a වන පිරමීඩ. මෙයාගේ පරිමාව අපිට ලියන්න. ඒ වගේම තමයි මේක සමචතුරස්‍රාකාර ආධාරකයක්. සමචතුරස්‍රාකාර ආධාරකයක්. ඒ වගේම b විදිහට ඍජුකෝණාශ්‍රාකාර ආධාරකයක් තියෙනවා අපිට හම්බ වෙන්න පුළුවන්. ඍජුකෝණාශ්‍රාකාර ආධාරක. ඍජුකෝණාශ්‍රාකාර ආධාරකයක් නම් ඇඳෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ තමයි මේකේ විශේෂත්වය මොකක්ද? පැත්තක දිග අපි ගමු මෙයා සිම්පල් a කියලා. මේ පැත්ත සිම්පල් b කියලා. මේ තියෙන්නේ මොකද්ද? අතුල. උස සිම්පල් c කියලා කිව්වොත් මේ පෙට්ටියේ මෙන්න මේ උස c ලෙස තමයි ලැබෙන්නේ. එතකොට පේන ඇති සමචතුර h කියලා ගමු. h කියලා තියෙන්නේ මේකේ. h කියලා ගත්තොත් මේ උස කීයද? h. සමචතුරස්‍රාකාර ආධාරකයක් ඍජුකෝණාශ්‍රාකාර ආධාරකයක්. කොයි විදිහට තිබුණා පරිමාව කියන්නේ මොකක්ද? මේ පෙට්ටිය වල පරිමාවෙන් මේ පෙට්ටිය කියලා මම අදහස් කරේ ඝනකයේ ඝනකාභය කියන දෙක. මේ පෙට්ටිය වල පරිමාවෙන් තුනෙන් එකයි. පෙට්ටිය වල පරිමාවෙන් තුනෙන් එකයි. ඒක ඒ වෙලාවට හදලා ගන්න ළමයි. ඒක කටපාඩම් කරලා සූත්‍රයක් ලියන්න උත්සාහ කරන්න එපා. right අපි SFT දැන් මේ රීකරෙක්ෂන් තිබුණු දවස්වල ළමයින්ගේ මේ තියෙන ගැටලු විසඳන්න උනා. ඒ කියන්නේ ළමයි මේ සූත්‍ර වලට සීමා වෙලා කරන මේ හරඹය නවත්තන්න.
ළමයා අවබෝධයෙන් කරන වැඩක් බවට පත් කරන පොඩි දේ හරි කමන්නේ අවබෝධයෙන් කරන තත්ත්වෙට ගන්න. ඒතර ඒගොල්ලෝ පේපර් එකේ ප්‍රශ්නේ හදන්නේ අවබෝධයෙන් ඉන්න ළමයෙකුට උත්තර ලියන්න පුළුවන්. නිසා ඒකට ගැළපෙන්න ඉගෙන ගත්තා නම් හොඳයි කියන එක මම එදා පටන් ගන්න දවසේ කිව්වා වගේම අද කියන්නේ ඒකම තමයි. right? දැන් සමචතුරස්‍රාකාර උනත් ඍජුකෝණාස්‍රාකාර උනත් පරිමාව සමානයි. 3න් 1යි පෙට්ටියේ පරිමාව. එහෙනම් මේක ලියන්න පුළුවන් අපේ ප්‍රකාශයක් 3න් 1යි මොකද කියන්නේ? පෙට්ටියේ පරිමාව කියන්නේ. දිග ගුණ කිරීම, පළ ගුණ කිරීම, උස. A. මෙන්න මේ කොටස ගත්තොත් මේක අපිට ලියන්න පුළුවන් මොකක්ද කියලාද? 3න් 1යි මේ A ගුණ කිරීම කියන්නේ මොකද්ද? ආධාරකයේ පතුලේ වර්ගඵල. ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ඒ කියන්නේ මොකද්ද? පිරමීඩේ උස, ලම්බක උස. පිරමීඩේ ලම්බක උස. ලම්බක උස. අයි මේකේ ඇල උස කියලා එකකුත් තියෙනවා. පිරමීඩයකට තියෙන ඇල උස. මේ තියෙන ඇල උස. මෙයා ලම්බක උස. ලම්බක උස. ඒතොර මේ තමයි අපි පිරමීඩයක පරිමාව ලබා ගන්න පාවිච්චි කරන සූත්‍රය. හැබැයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ පෙට්ටියේ පරිමාණයෙන් 3න් 1ක් කියන සංකල්පය. මෙයා ගත්තත් කොහොමද ලියන්න බලන්න. පරිමාව සමානයි 3න් 1යි පෙට්ටියේ පරිමාව. දැන් 3න් 1යි මේ පෙට්ටියේ පරිමාව ලියන්න. දිග ගුණ කිරීම, පළ ගුණ කිරීම, උස. ඝනකාභය. දිග ගුණ කිරීම, පළ ගුණ කිරීම, උස. ඒක අපි දන්නවා. A ගුණ කිරීම, B ගුණ කිරීම, H. දැන් මේ මොකද්ද? A ගුණ කිරීම B කියන්නේ අර යට තියෙන පතුලේ ආධාරකයේ වර්ගඵලය. ඒ කියන්නේ මේකේ තේරුම තමයි 3න් 1යි ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම H කියන්නේ ලම්බක උස. ලම්බක උස. ඒතකොට ඔයගොල්ලන්ට පේන ඇති එකම සූත්‍රය තමයි. පතුල සමචතුරස්‍රාකාර උනත් ඍජුකෝණාස්‍රාකාර උනත් පිරමීඩයක පරිමාව කියලා කියන්නේ මොකද්ද? පෙට්ටියේ පරිමාවෙන් 3න් 1ක්. ඒක අවසානයේ තුල්ල වෙනවා. 3න් 1යි ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බක උස. 3න් 1යි ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බක උස කියන තැනට ඒක ගිහිල්ලා නතර වෙනවා. පැහැදිලිද? right. බලන්න. අපි මෙහෙම කරමු. සමචතුරස්‍රාකාර පිරමීඩයක් හැදෙන්නේ සමචතුරස්‍රාකාර පතුලක් තියෙන පිරමීඩයක් හැදෙන්නේ සමහර පිරමීඩ හැදෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. පතුල සමචතුරස්‍රාකාර විදිහට, එහෙම නැත්නම් පතුල ඍජුකෝණාස්‍රාකාර විදිහට. සමචතුරස්‍රාකාර විදිහට හැදෙනවා නම් යට තියෙන්නේ සමචතුරස්‍රය පතුල. එතකොට එයාගේ උස තමයි මෙන්න මේ ලම්බ කුස කියලා කියන්නේ. ඒතර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පෙට්ටියක් ගැන හිතන්න. පෙට්ටියක් ගැන හිතන්න. මේක නම් සමචතුරස්‍රාකාර නැහැ. හැබැයි පෙට්ටියක් ගැන හිතන්න. right? ඒතර මේ පෙට්ටියේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? මෙන්න මේ මුල්ලේ ඉඳලා ඇතුලෙන් හොඳේ මේ මුල්ලේ ඉඳලා මෙතනට මැදට යමක් ගැට ගැහුවා. හැම මුල්ලෙම මේ මුල්ලේ ඉඳලා මෙතන ඉඳලා මෙතනට. මෙතන ඉඳලා මෙතනට. මෙතන ඉඳලා මේක ඇතුලේ. මෙතන ඉඳලා මේක ඇතුලේ. මේ ඇතුලේ මොකක්ද තියෙන්නේ? ඇතුලේ තියෙන්නේ පිරමීඩයක්. මේ පිරමීඩේ පරිමාව කියන්නේ මොකක්ද? ඒ පිරමීඩේ පරිමාව ළමයි මේ පෙට්ටියේ පරිමාවෙන් 3න් 1යි. මේ පෙට්ටියේ පරිමාවෙන් 3න් ඒකද මේ පෙට්ටියේ පරිමාව මොකක්ද? දිග ගුණ කිරීම, පළ ගුණ කිරීම, උස. දිග ගුණ කිරීම, පළ ගුණ කිරීම, උස. මේ පෙට්ටියේ පරිමාව කියන්නේ දිග පළ උස. ඒතර මේක 3න් බෙදුවාම ලැබෙනවා මේ පෙට්ටිය ආධාරයෙන් හදපු පිරමීඩේ පරිමාව. පැහැදිලිද? එතකොට අපි මේ ප්‍රකාශනය සුළු කරගෙන යනකොට අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා බලන්න. මේ තියෙන්නේ ඝනකයක්. මේක ඇතුලේ අපි පිරමීඩයක් නිර්මාණය කරමු. මේ පෙට්ටියේ පරිමාව ඝනකයේ පරිමාව කියන්නේ මොකක්ද? දිග ගුණ කිරීම පළ. A. ඒකෙන් 3න් 1යි. ඒ කියන්නේ 3න් 1යි දිග පළල උස. හරි? ඔව් ඔය පිරමීඩ වල පෙට්ටියක් දීලා නැහැ. මම මේ පෙන්නුවේ ඔය පිරමීඩ ටික ඇතුලේ
තියෙන්නේ පෙට්ටියක් තමයි. පෙට්ටි දුන්නාම ඔයගොල්ලෝ වැඩි සංකීර්ණ කරගන්නවනේ. ඒ නිසා මම මේක මේ පෙට්ටියකින් හැදුනේ කියලා තමයි පෙන්වන්නේ. ඔයාලා මේක උඩ පෙට්ටියක් අඳින්න ඕනද? එපා. මොනවද වැඩි තියෙන්නේ අයියේ? අපි සිද්ධ වෙන දේ කියලා දුන්නම සමහර ළමයි එකට කන්ෆියුස් වෙනවා. හරි මම කියන්නේ එහෙම වෙන්න එපා. අපි පොඩක් කුරු වෙන්න ඕන. සිදුවෙන දේ තේරුම් ගන්න. හරි මම මොන කඩේ ඉරක් දැම්මද? කඩේ ටිකක් දැම්මා. දැන් තේරුම් ගන්න පුළුවන් බලන්න. පිරමීඩයක පරිමාව කියන්නේ මේකද අපිට පේන පිරමීඩය. රූපේ පේන පිරමීඩය. දැන් එයා හදපු පෙට්ටිය මොන එකද? පතුල A ගුණ කිරීම A. උස පෙට්ටියේ සිම්පල් A. A සිම්පල් A. මේ වගේ පෙට්ටියක විතර මේක හදලා තියෙනවා. ඔය පේනලා තියෙනක අරන් තියෙන පිරමීඩය විතරයි තියෙනවා. මේ පිරමීඩේ පරිමාව වෙන්නේ කොහොමද? අර අපිට නොපෙනෙන පෙට්ටියේ පරිමාවෙන් තුනෙන් එකයි. ඒතර නොපෙනෙන පෙට්ටිය මොකක්ද? A ගුණ කිරීම A ගුණ කිරීම A. දෙක ගුණ කිරීම පළල ගුණ කිරීම උස. A පරිමාවෙන් තුනෙන් එකයි. හරි අවසානට අපිට A ගුණ කිරීම A කියන්නේ මොකක්ද? මේ පිරමීඩේ පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය. ආධාරකයේ වර්ගඵලය. මෙන්න තුනෙන් එකයි. ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බක උස. ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බක උස. අන්න පිරමීඩයක පරිමාව සඳහා සූත්‍රය. ඍජු කෝණාශ්‍රාකාර ආධාරකයක් තිබුණත් අපි ඒ රූපය දිහා බලලා පෙට්ටියක් ඔළුවේ මවා ගත්තා. ඒක හදලා තියෙන්නේ පෙට්ටිය. තේරුණාද? හැබැයි එතන පෙට්ටිය ඝනකාභයක්. ඝනකයක් නෙමෙයි මේ වගේ. ඒ ඝනකාභය දිහා හිතන්න. A ගුණ කිරීම B ගුණ කිරීම H. එතකොට අපිට නොපෙනෙන මේක ඇඳලා නැති නොපෙනෙන පෙට්ටිය. මේ කියන පෙට්ටියේ පරිමාවෙන් 3න් එකයි. පෙට්ටියේ පරිමාවෙන් 3න් එකයි. එතකොට මේ පෙට්ටියේ පරිමාව ගන්න. A B H. මෙන්න පෙට්ටියේ පරිමාව. A B H. ඒක 3න් එකයි. ඒ කියන්නේ 3න් බෙදන්න. 3න් බෙදන්න. එතකොට ඇත්තටම AB කියන ගුණ තියෙන්නේ මොකද්ද කියවෙන්නේ? පතුලේ ආධාරකයේ වර්ගය. H කියන්නේ මොකද්ද? අවසානට බෙදුවොත් ලම්බක උස. එහෙනම් අවසානට උත්තරේ නතර වෙනවා මොකද? පිරමීඩයක පරිමාව සමානයි 3න් එකයි ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බක උස. 3න් එකයි ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බක උස කියන තැනට ඇවිල්ලා නතර වෙනවා. පැහැදිලිද දැන්? තේරුණාද? මේ රූපවල පෙට්ටි ඇඳලා නැහැ. ඇයි? පෙට්ටිය ඇඳාම අපි බලාපොරොත්තු වෙන දේ එකපාරට ඔළුවට යන්නේ නැහැනේ. එතකොට මේ පෙට්ටිය අඳින්න නැතුව අපි උත්සාහ කරන්නේ මොකද්ද? පෙට්ටියක් ඇසුරෙන් තමයි පිරමීඩය නිර්මාණය. ඒ පෙට්ටියේ පරිමාවෙන් 3න් එකක් කියන එක ඔළුවට ලබා ගන්න. හොඳයි. දැන් ගන්න හතරවෙනි එක පිරමීඩය. ලියන්න බලන්න. රූපේ පෙට්ටි අඳින්න try කරන්න එපා. right? මේ ටික ලියන්න. සමජතුරස්‍රාකාර ආධාරක, ඍජු කෝණාශ්‍රාකාර ආධාරක. පරිමාව සඳහා එකම ප්‍රකාශය තමයි ලැබෙන්නේ. ඊට පස්සේ අපි අභ්‍යාසය කරමු. අභ්‍යාසය එහා පැත්තේ තියෙනවා අභ්‍යාසය. අපි අභ්‍යාසය කරමු ඊට පස්සේ.
හොඳයි. දැන් අපි අභ්‍යාසයක් තියෙනවා කරමු බලන්න. අපි අභ්‍යාස ටිකක් මේ පිරමීඩ ආශ්‍රිතව වැඩිපුර කරමු. මොකද මේ වගේ මේ උසවල් හොයන්න දැන් ඔයගොල්ලෝ දැක්ක වර්ගඵලය හොයන අවස්ථාවේදී ඇල උස හොයන්න. ඇල උස දුන්නාම ලම්බ කුස හොයාගන්න. දැන් ලම්බ කුස දුන්නාම ඇල උස හොයාගන්න. ඒ වගේ ටිකක් යෙදීම් ටිකක් තියෙනවා මේක. right හරි දෙයක් කරන්න පුරුදු වෙන්න ඕනේ. පැත්තක දිග සෙන්ටිමීටර් 12ක් වන සමචතුරස්‍රාකාර පතුලක් සහිත උස සෙන්ටිමීටර් 8ක් වන පිරමීඩයක පරිමාණය. ඒතන අපි කරන්නේ මොකක්ද? මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර පතුලක්ලු තියෙනවා. පැත්තක දිග සෙන්ටිමීටර් 12යි. උස සෙන්ටිමීටර් 8යි. උස සෙන්ටිමීටර් 8යි. මොකද වෙන්නේ? අපිට යන්න පුළුවන් පරිමාව සමානයි පතුලේ වර්ගඵල 3 ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බක උස. අපිට ලියන්න පුළුවන් 3 ආධාරකය පතුල 12 ගුණ කිරීම 12 පතුලේ වර්ගඵල ගුණ කිරීම ලම්බක උස කීයද 8යි. ලම්බක උස කීයද 8යි. ඒතකොට පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම ලම්බක උස. දැන් සුළු කරොත් 4යි 12 4 48යි ගුණ කිරීම 8. කීයද දෙන්නේ උත්තරේ? තුන්සිය 84යි. ඝන සෙන්ටිමීටර්. ඝන සෙන්ටිමීටර් 384යි. පරිමාව හොඳේ වර්ග වෙන්න බෑ. වර්ග සෙන්ටිමීටර් නෙමෙයි ඝන සෙන්ටිමීටර්. කලින් ඒ වගේ ඝන සෙන්ටිමීටර් නෙත් තිබ්බේ.
හොඳයි. අවසාන ඔව් ඊළඟට දෙනවා ගෝලය. ගෝලය. ඒක හරි සරලයි. ගෝලයක පරිමාව කොහොමද ගන්නේ? අරය සිම්පල් r වන ගෝලයක පරිමාව. සූත්‍රය මතකද? සූත්‍රය මතකද? මොකක්ද සූත්‍රය? ගෝලයක පරිමාව. සූත්‍රය මොකක්ද? මට කියන්නකො. 4න් 3යි 5r ගණයද 3න් 4යි 5r ගණයද? එකද දෙකද? ගෝලයක පරිමාව. එකද දෙකද? දෙක. එක කියලා අයත් ඉන්නවා. වන්න. එක කියන අයත් ඉන්නවා දෙක කියන අයත් ඉන්නවා. මාරු. අමතකයි නේ ඔක්කොම. එක දෙක දෙකම කියන අය ඉන්නවා. හරි. මේක මතක තියාගන්න 4න් 3යි නෙවෙයි 3න් 4යි 5r ගන්න. 3න් 4යි 5r ගන්න. 4න් 3යි නෙවෙයි. හොඳයි. අන්තිම එක. අවසාන තියරි කොටස නේද? හොඳයි. ඊළඟට පිරමීඩය වගේම අපිට ඊළඟට හම්බ වෙනවා පිරමීඩය වගේම කේතුව. මේකත් අර වගේම කතන්දරයක් තියෙනවා. ඒතර අහන්න එපා ඉතින් සර් ඒක ඇඳලා
කරන්ට් එක ගිහලා ටික වෙලාවක් තිබුණා. දැන් කරන්ට් එක ඇවිල්ලා තියෙනවා. නැවතත් අපි පාඩමට යනවා සුපුරුදු විදියට. අපි කතා කරමින් හිටියේ කේතුවේ පරිමාව ගන්න විදිය ගැන. ළමයි කේතුවක් කොහොමද ගන්නවා? අරේ සිම්පල් R වල මෙන්න මේ වගේ තුන. මේ උස h. මෙයාගේ ඇලවුස අපිට L කියලා දෙන්න පුළුවන්. ඇලවුස. right. කේතුවක පරිමාව කියන්නේ මොකක්ද දන්නවද? මේ කේතුව හැදෙන්නේ සිලින්ඩර් එකකින්. ඒ කියන්නේ මෙන්න මෙහෙම හැදෙන්නේ. සිලින්ඩර් ඇදලා නැවත නෑ. මෙන්න මෙයයි මෙන්න මේ විදිහට තමයි කේතුව හැදෙන්නේ. මෙයාගේ අරය R මේ උස මොකද්ද? h. ඒ කියන්නේ මේ සිලින්ඩරේ උස. ඇත්තටම මේ කේතුවක පරිමාව කියලා කියන්නේ මොකද්ද? කේතුවක පරිමාව කියන්නේ එයා හදන්න පාවිච්චි කරපු සිලින්ඩරේ පරිමාවෙන් 3 එකක්. කලින් වගේ තමයි. පිරමීඩයක් කියන්නේ පෙට්ටියකින් හැදෙන එක. පෙට්ටියේ පරිමාවෙන් 3 එකක්. මෙයා හැදෙන්නේ සිලින්ඩරයකින්. සිලින්ඩරේ පරිමාවෙන් 3 එකක්. සිලින්ඩරේ පරිමාවෙන් 3 එකක්. එතකොට අපිට ලියන්න පුළුවන් පරිමාව සමානයි 3 එකයි සිලින්ඩරයේ පරිමාව. දැන් මොකද වෙන්නේ? 3 එකයි සිලින්ඩරේ පරිමාව. සිලින්ඩරේ පරිමාව බෙදෙනවා 3. දැන් මම මේක ලියන්න පුළුවන් 3 එකයි සිලින්ඩරේ පරිමාව කියන්නේ. මෙහා 5r වර්ගය. 5r වර්ගය h. 3 එකයි 5r වර්ගය h. අපි මතක තියාගෙන ඉන්නේ. නේද? එතකොට කේතුවක පරිමාව කියන්නේ සිලින්ඩරේ පරිමාවෙන් 3 එකයි. තවතර කිව්වොත් 3 එකයි 5r වර්ගය h. 3 එකයි 5r වර්ගය h. right. ඊට පස්සේ උදාහරණයකුත් තියෙනවා. උදාහරණ. කොහොමද තියෙන්නේ? අරය 7යි ලම්බ උස 14ක් වූ කේතුවක පරිමාව. පරිමාව සමානයි 3 එකයි 5r වර්ගය h. 3 එකයි 5 කියන්නේ 7න් 22 r කියලා කියන්නේ මොකද්ද? අරය r කීයද කියන්නේ 7 දැකීම. ඒකට 7 ගුණ කිරීම 7 h කියන්නේ උස 14යි. මොකද දැන් මෙතන මේ තියෙන්නේ සිලින්ඩරේ උස. මේ තියෙන්නේ කේතුවේ උස එහෙම නැත්නම්. මේ තියෙන්නේ කේතුවක ඇලදාන. ඇල උස. මෙතන අපි ගන්න ඇල උස නෙමෙයි. right. මෙයාට වැසුරු වෙනවා. සුළු කළ බලන්න කීයක් එනවද කියලා පරිමාව. හත්සිය 18.6යි 7යි දශම ස්ථාන දෙකකට වැටෙව්වාම 718.6යි 7යි 7යි දශම ස්ථාන දෙකකට වට යන හැම වෙලේම උත්තරය දශම ස්ථාන දෙකට. right. මේකත් එක්ක පාඩමේ තියරි කොටස අවසන් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ගණන් හදන්න. ලියාගන්න බලන්න.
right දැන් අපි ටියුට් එකේ තියෙනවා මෙන්න මෙහෙම අභ්‍යාස කීපයක් අපි අභ්‍යාස ටික කරමු දැන් බලන්න පුළුවන් සියලුම අභ්‍යාස කරන්න. මේ තියෙන ටියුට් එකේ වල තියෙනවා මිශ්‍ර අභ්‍යාස කියලා එකක්. ඒකෙත් අර වර්ගඵල පරිමා පයිතගරස් වලට අදාළව සියලු අභ්‍යාස මේකේ තියෙන අභ්‍යාස ඒව කරන්න. අපි ඒව තමයි සාකච්ඡා කරලා වැඩ ටික අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාඩමට අදාළ. මම ගණන් කීපයක් හදන්න ඔයගලන්ට පොඩි ප්‍රවේශයක් ලබා දීම සඳහා. මේ බලන්න 10 වෙනි ප්‍රශ්නේ බලන්න පිටු අංක 10. 10 වෙනි ප්‍රශ්නේ. ඉතින් මෙන්න මෙහෙම සිලින්ඩරයක්. මෙතන ආරය 2R ඇතුලේ පිටතරේ දීලා තියෙනවා 3R මෙයා 2R තමයි දීලා තියෙන්නේ. सिंपल A दी की राशि उपयोगी कर गणित इहत जल टैंकी अभ्यंतर परिमाण जल टैंकी अभ्यंतर परिमाण अभ्यंतर परिमाण सिलिंडर एक परिमाण दी अति राशि उपयोगी कर गणित अरे की दीලා තියෙන්නේ 2R එහෙනම් සිලින්ඩර් එක පරිමාව එන්නේ කොහමද 5R වර්ගය h උස දීලා තියෙනවා කීයද කියලාද 2h කියන උස කීයද 2h එහෙනම් අපිට ලියන්න පුළුවන් 5R කියන්නේ කීයද 2R 2R වල වර්ගය ගුණ කිරීම h කියන්නේ කීයද 2h 5R කියලා කියන්නේ 2R අරය 2R h කියන්නේ 2h පරිස්සමෙන් අරයනේ ගන්න ඕනේ මෙතනට 2R මෙතන ගන්න උස ඒක 2h දැන් සුළු කරන්න 5 මෙයා වර්ග කරන්න මොකද දෙවරක් 2 4යි r වර්ගය ගුණ කිරීම මෙතන 2h උතර 4ක් 2 8යි 5r වර්ගය h මෙන්න අවසාන උත්තරය 4ක් 2 8යි 5r වර්ගය h 8යි 5r වර්ගය h r සමානයි 3.5 h සමානයි 5යි නම් එහි අඩංගු කළ හැකි උපරිම ජල පරිමාව එහෙනම් ජල පරිමාව b ජල පරිමාව සමානයි කීයද 8යි 5r වර්ගය h දැන් ආයෙක හදන්න ඕනද අවශ්‍ය නැහැ r සමානයි කීයද කියන්නේ 5 කියන්නේ 7න් 22යි r 3.5 ගුණ කිරීම 3.5 h කියන්නේ උස කීයද මීටර 5යි उस मीटर 5 उस मीटर 5 उस मीटर 5 අපි සිම්පල් r සහ මේ h ඇසුරෙන් අපි ඇතුලේ පරිමාව ලියලා තියෙනවා ඊට පස්සේ අපි r ට ආදේශ කරන 3.5 h ට ආදේශ කරනවා 5 මෙතන 3.5 ඒවා 7ට දෙකක් තියෙනවා 3.5 ඒවා දෙකයි මෙයාට මෙයා සුදු කරොත් මෙතන 4යි කියලා නේද? කියනවා 4 ගුණ කිරීම 22 ගුණ කිරීම 3.5 ගුණ කිරීම 5. කැල්කියුලේටරේ පාවිච්චි කරනවා. කැල් එක පාවිච්චි කරනවා. 4 ගුණ කිරීම 22 ගුණ කිරීම 3.5 ගුණ කිරීම 5. 1540 ඝන මීටර 1540 ඒකකේ බලන්න හරියට
ඊට පස්සේ තියෙනවා මෙහි වක්‍ර පෘෂ්ඨවල තීන්ත ආලේප කිරීමට අවශ්‍යව ඇත. තීන්ත ආලේප කළ යුතු වර්ගඵලය සොයන්න. වක්‍ර පෘෂ්ඨවල වක්‍ර පෘෂ්ඨ කීයක් තියෙනවද? මේකේ වක්‍ර පෘෂ්ඨ තියෙනවා දෙකක්. එක වක්‍ර පෘෂ්ඨයක් තමයි මේ තියෙන්නේ. අභ්‍යන්තර. අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය. අනිත් වක්‍ර පෘෂ්ඨය තමයි මේ තියෙන්නේ. බාහිර වක්‍ර පෘෂ්ඨය. පැහැදිලිද? අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය බාහිර වක්‍ර පෘෂ්ඨය. බාහිර වක්‍ර පෘෂ්ඨය. මේ දෙක හොයන්න ඕන. කොහොමද අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය හොයන්නේ? අරය අපිට හදා ගන්න වෙනවා. අරය 3.5 නේ r කීයද? 3.5. එහෙනම් මෙතන උත්තරේ කීයද? 2යි r කියන්නේ 2 ගුණ කිරීම 3.5 7යි මීටර. මීටර 7යි. ඒත් අභ්‍යන්තර අරය කීයද? මීටර 7යි. 3යි r නේ බාහිර අරය. මෙයා 3 ගුණ කිරීම 3.5 ඒ කියන්නේ 10.5යි මීටර. 10.5යි මීටර. බාහිර අරයයි අභ්‍යන්තර අරය අපි දැන් දන්නවා. උස කීයද? h සමානයි 5යිනේ. ඒතකොට 5 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ මීටර 10යි උසටයි. ඔන්න අපි අර අරය r ඇසුරෙන් තිබිච්ච තොරතුරු ටික වටිනාකම් වලට හදාගන්නවා. දැන් අපි හොයන්න ඕන මෙහි වක්‍ර පෘෂ්ඨවල තීන්ත ආලේප කිරීමට අවශ්‍යව ඇත. තීන්ත ආලේප කළ යුතු වර්ගඵලය සොයන්න. තීන්ත ආලේප කරන මුළු වර්ගඵලය හොයමු අපි. කොහොමද ලියන්නේ? මම ඉස්සරලා ලියනවා අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. කොහොමද ගන්නේ? සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. දැන් බලන්න සමීකරණ වලින් ඉන්න බෑ. මේ මොකද්ද මේ ඇතුලේ? සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨය 2πr h 2πr h. ඒ කොටස විතරයි අහන්න. සිලින්ඩර් එක මුළු පෘෂ්ඨ වර්ගඵලය කිව්වොත් ඝන සිලින්ඩරයක් නම් උඩයි යටයි වෘත්තාකාර මුහුණක් දෙකයි වක්‍ර පෘෂ්ඨයි ඔක්කොම ගන්න ඕනේ. හරිද? දැන් මේ කතාවේ ඇතුලේ වක්‍ර පෘෂ්ඨය විතරයි ඕන දැන් මේ වෙලාවේදී. මට අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය මොකද්ද? 2πr h. 2πr කියන්නේ පරිධිය ගුණ කිරීම h. එතකොට සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2πr h 2π කියන්නේ 7න් 22 r කියන්නේ මොකක්ද? අභ්‍යන්තර අරය 7යි h කියන්නේ උස 10යි. 2πr h 2π කියන්නේ 7න් 22 r h මෙයාට මෙයා සුළු වෙනවා 44 ගුණ කිරීම 10 440යි වර්ග මීටර. ඒ අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය. තව තියෙනවා මොකද්ද? බාහිර වක්‍ර පෘෂ්ඨය හොයන්න ඕනේ. බාහිර වක්‍ර පෘෂ්ඨ දෙකක් තියෙනවා. බාහිර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි 2πr h. ඒත් වක්‍ර පෘෂ්ඨයක් සූත්‍රය එකයි 2πr h. දැන් 2යි 7න් 22යි r කීයද? r කියන්නේ බාහිර අරය. ලොකු සිලින්ඩරේ අරය 10.5යි. 10.5යි. h කීයද? h මේ උසමයි 10යි. ලොකු වක්‍ර පෘෂ්ඨයට අදාළ පරිධිය උස. ලොකු සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨය 2πr h 2π 722යි r කියන්නේ 10.5යි h කියන්නේ 10යි. h 10යි. දැන් මේක සුළු කරගන්න. කීයක් එයිද? කැලේ එක තියෙනවා 660යි. 660යි වර්ග මීටර. වර්ග මීටර 660ක් වෙනවා. 660යි වර්ග මීටර කියලා එනවා.
හොඳයි. දැන් අපි උත්තරේ ලියන්න ඕන මොකද්ද? මුළු වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ලියන්නේ. තීත ගානේ මුළු මේකම. එතකොට මුළු වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මුළු වර්ගඵලය මුළු වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි. කියන්නේ මෙතන 440 ධන 660 1100යි වර්ග මීටර කියලා එනවා. 1100ක් එනවා. 1100ක් එනවද? right. ඊළඟ වර්ග මීටරයක් සඳහා තීන්ත ආලේප කිරීමට රුපියල් 125ක් වැය වේ නම් ඒ සඳහා වැය වන මුළු මුදල. එහෙනම් අපි ලියනවා වැය වන මුදල එක වර්ග මීටරයකට රුපියල් 125යි. එහෙනම් වර්ග මීටර 1100ක් තියෙනවා. ගුණ කරලා 125 එතකොට එනවා රුපියල් වලින් ඒකක එන්න ඕන කීයද එන්නේ රුපියල් 37500යි රුපියල් 1,37,500යි රුපියල්. හොඳයි. මම ඊළඟට කැමති 12 වෙනි පිටුවේ තියෙනවා ප්‍රශ්න අංක 16 සහ 18. 16 මම හැදුවද? 16 මම හැදුවේ නෑ වගේ මතකයක් තියෙනවා. ඔයගොල්ලන්ට ඊළඟ ටියුට් එකත් එක්ක ලැබෙනවා වර්ගඵල පරිමාණ පයිතගරස් සහ ත්‍රිකෝණමිතික අනුපාත. ඒ පාඩමත් ඉවරුණා. පාස් පේපර්ස් වල මේ දක්වා තිබුණු ප්‍රශ්න ඊළඟ ටියුට් එකේ ඔයගලන්ට ලැබෙනවා. එතන අපිට පුළුවන් මේ පාඩම් ටික ඉවර කරාම මේ පාඩම් මත පදනම් වෙලා පේපර් එකේ තිබිච්ච මේ දක්වා දුන්න 2015 20 දක්වා දුන්න පේපර්ස් වල තිබුණු MCQ ඒ වගේම රචනා මාධ්‍යලී ප්‍රශ්නවල අදාළ කොටස් ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන්. right. මොකද මම ඒක දැන් මුලින් දෙන්නේ නැහැ හේතුව ඒ මුලින් දීලා වැඩක් නැහැ. මොකද ඒවා දැන් පේපර් එකේ ප්‍රශ්නයක් කියන එක ඇතුලේ ත්‍රිකෝණමිතිය චුට්ටක් තියෙනවා. ත්‍රිකෝණමිතිය උගන්නන්න නැතුව විතරක් වර්ගඵලයේ පරිමාව කතා කරන්න බැරි නිසා තමයි ඉන්න දෙන්නේ නැත්තේ. ඒක ත්‍රිකෝණමිතික අනුපාත ටියුට් එකේ ඒ ප්‍රශ්න අන්තර්ගත වෙනවා. right. බලන්න 16 වෙනි ප්‍රශ්නේ.
ඔන්නවම තියෙනවා. මේ පැත්ත 12 සෙන්ටිමීටර්, මේ පැත්ත 12 සෙන්ටිමීටර්. මෙන්න මේ විදිහට දීලා තියෙනවා අපිට කඩ එකක් දාලා මෙතන අංශක 90 මෙතන 8යි කියලා දීලා තියෙනවා. 8යි. මෙන්න මේ දුර L කියලා දීලා තියෙනවා. L කියලා දීලා තියෙනවා. ලම්බක උස 8ක්. ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස කොහොමද ගන්නේ? මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස කියන්නේ මේ L ත්‍රිකෝණය ගත්තාම ත්‍රිකෝණය එයාගේ ලම්බක උස කියන්නේ L. ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස L. අපි දන්න මේ දිග කීයද? 12යි. එහෙනම් මේ කෑල්ලක් කීයද? එක දිගක්. මෙයා මෙයාට සමාන නිසා මෙන්න මේ දුර 6යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර 6යි. කොහොමද අපි L හොයාගන්නේ? L හොයාගන්නේ කොහොමද? මම මෙන්න මෙහෙම නිර්මාණයක් කරනවා. දැන් ඔයාලා දන්නවා මෙන්න මේ දුර කීයද? 6යි සෙන්ටිමීටර. ඇතුලේ තියෙනවා මෙන්න මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒක අපි එළියට ගමු. මේ දුර කීයද? සිම්පල් L. මේ උස කීයද? 8යි. මේ දුර කීයද? 6යි. 6යි. තේරුණාද? මේ ඇතුලේ තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙන්න මෙහෙම ඇතුලේ. මේ ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තාම මෙයා මෙහෙම දික් කරත් මෙයා මෙහෙම දික් කරොත් මේ පාදේ දෙකට බෙදෙනවා. එතකොට මෙයා 12යි නම් මෙතන 6යි. එතන මෙයා 6යි. මෙයා 8 නිසා මෙයා 8යි මෙයා 6යි නම් අපිට යන්න පුළුවන් මෙන්න මෙහෙම. L වර්ගය සමානයි පායිතගොරස් ප්‍රමේයට අනුව ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමානයි ඉදිරි පාද දෙක වර්ගවල එකතුවට. 8 වර්ගයේ ධන 6 වර්ගය. 8 වර්ගයේ ධන 6 වර්ගය. L වර්ගය සමානයි 8 වරක් 8 64යි 6 වරක් 6 36යි. උත්තරේ කීයද? 100යි කියලා එන්නේ. L සමානයි 100 වර්ගමූලය. උත්තරය 10යි සෙන්ටිමීටර. L ගේ අගය. ඔය තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද? ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය. දැන් L කියන 10යි සෙන්ටිමීටර. එහෙනම් වර්ගඵලය ලියන්න පුළුවන් අපිට. කොහොමද ඒ වර්ගඵලය? මේ තියෙන්නේ ත්‍රිකෝණාකාර මුහුණත. ත්‍රිකෝණාකාර මුහුණත. ත්‍රිකෝණය. ත්‍රියාගේ ආධාරකයේ 12යි ලම්බක උස 10යි. එහෙනම් වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයේ කීයද? 12යි ලම්බක උස කීයද? 10යි. 60යි උත්තරය වර්ග සෙන්ටිමීටර. वर्ग सेंटीमीटर 60යි. මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය. දැන් කොහොමද ගන්නේ? එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා තියෙනවා. එහෙනම් මුළු වර්ගඵලය ත්‍රිකෝණාකාර මුහුණක් කීයක් තියෙනවද? වටේ 4ක් තියෙනවා. ඒ කියන්නේ 60 ගුණ කිරීම 4. 60 ගුණ කිරීම 4. මේකට එකතු වෙන්න ඕන පතුල. පතුල ගත්තාම මුළු පෘෂ්ඨ වර්ගඵල. පතුල එකතු කරන්නේ ඇයි? මේක කියලා නෑ පතුල සහිතද පතුල රහිතද කියලා. මේ පතුල සහිත කියලා ගමු. එතකොට මෙයා 12යි මෙයා 12යි. පතුල සමචතුරස්‍රයක් 12 ගුණ කිරීම 12යි. ඔය කීයක් කරන්න බලන්න. 384යි वर्ग सेंटीमीटर. हर देख वर्ग सेंटीमीटर 384. हर दिख दोषයක් තියෙනවා එකක් කියන්නේ. තුන්සිය 36යි. තුන්සිය 84යි.
පරිමාව සොයන්න. පරිමාව. මේ පිරමීඩේ පරිමාව කියන්නේ මොකක්ද? 3න් 1යි ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම උස. ලම්බක උස. ලියන්න ඕනේ නැහැ ඔක. කෙලින්ම ආදේශ කරන්න. 3න් 1යි ආධාරකයේ වර්ගඵලය කියනවා. 12 ගුණ කිරීම 12. 12 ගුණ කිරීම 12. උස කීයද? 8යි කියලා දීලා තියෙනවා. හරි ලේසි. 8යි. මෙයාට ඇතුළම 4යි. 48 ගුණ කිරීම 8. 384යි. හැබැයි ඝන සෙන්ටිමීටර්. ඝන සෙන්ටිමීටර් 384යි. මෙතන ආවේ වර්ග සෙන්ටිමීටර් 384යි. ඒක මොකද්ද? වර්ගඵලය. දැන් මේ ආවේ පරිමාණය. මේ ආවේ පරිමාණය. හදලා බලන්න. මේක හදලා ඉවර කට්ටිය 18 වෙනි ප්‍රශ්නේ. 18 වෙනි ප්‍රශ්නේ.
හොඳයි. හැදුවද 18? 18. මේක ඇතුළට පස්සේ මම ඔයාලට අවස්ථාව දෙනවා සියලු ප්‍රශ්න හදන්න. අපි ඊට පස්සේ සාකච්ඡා කරමු මේවා. ගැටළු සහගත තැන් ඔක්කොම. ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 16ක් වූ ඍජු පිරමීඩයක උස සෙන්ටිමීටර් 6ක් වේ. ත්‍රිකෝණාකාර මූණතක ලම්බක උස හොයන්න කියලා කියනවා. පැත්තක දිග සෙන්ටිමීටර් 16යි මෙයක් සෙන්ටිමීටර් 16යි. ඍජු උස. ඒ කියන්නේ මෙන්න මේ උස දීලා තියෙනවා. පොඩක් කැතයි නේද දැන්. ලස්සනට ආවා. මේ උස සෙන්ටිමීටර් 6යි මෙයා 16යි මෙයාත් 16යි. ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස නිර්මාණය කරන්න අර විදියට මෙතන අංශක 90යි. ඔයගොල්ලෝ දන්නා මෙයා මේ පාදයේ නිසා මේක දෙකට බෙදෙනවා. ඒතර මේ කැලේ කීයද? 8යි. කියන මේ ත්‍රිකෝණය ඕනනම් එළියට ගන්න පුළුවන්. 8යි මෙයා 6යි මෙන්න මේ උස x කියලා ගමු. x කියලා ගමු. පායිතගරස් යොදන්න ඍජුකෝණී ත්‍රිකෝණය x වර්ගය සමානයි 6 වර්ගය ධන 8 වර්ගය 36 ධන 64 cයි x වර්ගය x සමානයි c වර්ගමූලය 10යි සෙන්ටිමීටර. x වල අගය. පළවෙනි ප්‍රශ්නට උත්තරය. දෙවෙනි ප්‍රශ්නට උත්තරය. පිරමීඩේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. කෙලෙම දෙනවා මම. දෙබාන්න. පෘෂ්ඨ වර්ගඵලය. මුළු වර්ගඵලය. මොකද කියන්නේ? ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය කොහොමද ගන්නෙ? ආධාරකයේ 16යි. ලම්බක උස 10යි. එක ත්‍රිකෝණය. ආධාරකයේ 16 ලම්බක උස 10යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් දෙකෙන් එකයි ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය. මේ වගේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? හතරක් තියෙනවා හතර පැත්තේ. පතුල 16 ගුණ කිරීම 16. බලන්න එකපාර ගන්න හැටි. 16 ගුණ කිරීම 16. එකවර ලියන්න පුළුවන්. වෙලාව ගොඩක් ඉතිරි වෙනවා. හැබැයි වැඩේ උඩේ වැඩ කරන්න. ත්‍රිකෝණයක වර්ගඵලය ලිව්වා ඒක හතරෙන් ගුණ කරනවා.
එක ත්‍රිකෝණයක වර්ගඵලය භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ කුස එක 4 ගුණ කරලා. පතුල ගත්තම 16 ගුණ කිරීම 16යි සමචතුරස්‍රාකාර නිසා. දැන් මේක සුළු කරන්න. මෙයාට මම සුළු කරාම 8යි. ඒතර 8 වරක් 10 80 ගුණ කිරීම 4 ධන 16 වරක් 16. ඒතර කැලලකින් සුළු කරන්න පුළුවන් 256යි. මේ ටික එකතු කරන්න බලන්න. 576යි वर्ग सेंटीमीटर 576යි අවසන් ගන්නවා පරිමාව සමානයි 3න් 1යි ආධාරක වර්ගඵලය ගුණ කිරීම උස එතකොට 3න් 1යි ආධාරකය ලියනවා අපි 16 ගුණ කිරීම 16 ගුණ 16 ලම්බ කුස කීයද 6යි උස කීයද 6යි මෙයාට මෙයා සුළු නම 2යි දැන් සුළු කළ බලන්න කියා කරන්න කියලා 512යි ඝන සෙන්ටිමීටර් 512යි ඝන සෙන්ටිමීටර් හොඳේ 512යි ඝන සෙන්ටිමීටර් 512යි ඝන සෙන්ටිමීටර් 512 දැන් ඔයාලට පුළුවන් මේ ටියුබ් එකේ තියෙන සියලුම ප්‍රශ්න හදන්න සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕන මම ඊළඟ දවසේ මේකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා රයිට් ඒතර වැදගත්ම ප්‍රශ්න ටික තියෙනවා ඔක්කොම සාකච්ඡා කරනවා විශේෂයෙන් මේක මම සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මේ ටියුබ් එක සාකච්ඡා කරලා ඉවරලා තමයි ඊළඟ එකට යන්නේ රයිට් එහෙනම් ඒ ගාන ලියා ගන්න ගිය සතියේ දුන්න මොකද්ද ගිය සතියේ දුන්න බහුවර්ණ ඕක ඔක්කොම තමයි මේ ටියුබ් දෙකේම තියෙනවනේ මේකෙත් තියෙනවා මේකේ බහුවර්ණ ටිකක් අමාරුයි ඈ මේකේ බහුවර්ණ ටිකක් අමාරුයි අපි ඒක හෙමින් කරමු ගැටලුවක් නැහැ ඔයගොල්ලෝ කරන්න try කරන්න බැරිව තියෙනවා මේකේ බහුවර්ණ ටිකක් අමාරුයි තියෙනවා රයිට් ටියුට් එකේ තියෙන සෙට් එක මේ ටික කරන්නකො මේ ටික කරන්න මේක දැන් කරලා ඇත්තේ ඔයගොල්ලෝ ගිය සතියේ කියපු නිසා ඔක්කොම හතුපයක් තියෙනවා ගොඩක් හොඳයි අපි සාකච්ඡා කරමු මොකද හැමෝම එකම මට්ටමේ නැද නිසා අපි සාකච්ඡා කරමු හැමෝම අපි ඊතර කරගන්න මොකද කවුරුත් ෆේල් වෙච්ච පන්තියක් නෙමෙයි මගේ SFT පන්ති සාමාන්‍ය මංගාව වැඩ කරගෙන හිටපු ළමයි කවදාවත් ෆේල් වෙන්නේ නැහැ ඒ නිසා කාටවත් ෆේල් වෙන්න දෙන්න බෑ හැමෝටම අඩුම තරමේ සම්මානයකින් උඩ ප්‍රතිඵලයක් අරන් දෙන්න උත්සාහ කරනවා අපි ගණිතයේ සමහරට S තිබුණත් A තිබුණත් තමන්ගේ ප්‍රතිඵලය O level වලින් තීරණය වෙන්නේ ඒක තීරණය අපි A level පටන්ගෙන මේ කරන් යන වැඩ ටික මේ අවුරුදු දෙකේ වැඩපිළිවෙල තුළ A level exam එක ඔයගොල්ලන්ගේ තියෙන්නේ දෙසැම්බර් මාසේ 2023 දෙසැම්බර් හොඳේ ඒ වලට කාලේ තියෙනවා ගොඩක් ඒක ඔයාලා වාසනාවන්තයි අපි A level exam එක ඔයාලගේ A level exam එක තියෙන්නේ දෙසැම්බර් මාසෙට. right? ඔයගොල්ලන්ට වාසනාවක් ගොඩක්. right? එහෙනම් අද දවසේ වැඩ කටයුතු අවසන් වෙනවා. ආයිබෝන් හැමදෙනාටම සුබ දවසක්. ගණන් ටික හදන්න. ඔයගොල්ලන්ගේ exam එක තියෙන්නේ දෙසැම්බර් මාසෙට. O level අගෝස්තු මාසෙට යනවා. සියලු exam දෙසැම්බර් මාසෙට යනවා A level. right? ඉදිරියේදී. ඒක වැඩි ප්‍රසිද්ධ කරන්න ඕනේ අපි හිමින් කතා කරමු ඒක. right. bye.